දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ මැයි මාසයේ 23 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 4ට ආරම්භ වන ධර්ම දේශනයටයි අපි අද සහභාගී වීම සූදානම් ඉන්නේ. අපිට සුපුරුදු පරිදි අප කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් වැඩම කර සිටිනවා ගෞරවනීය දිගන සුගතාංශ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේව පාද නමස්කාරකට මේ ධම් සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යොමුනවා. අදට નિયમિત දහම් කොටස අපට මතු කර දෙන්න ලෙස ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලුම දෙනාට. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යතා ඨිතං යතා පනීතං ධාතුසෝ පච්ච වෙක්ඛති අත්ථි ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තී. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි ධාතු මනසිකාර පබ්බය වශයෙන් විදර්ශනා පාදක භාවනා කර්මස්ථානය දේශනා කරන්නට යෙදුණා. ඒ ධාතු මනසිකාර පබ්බයෙහි මූලික ඒ ධර්ම දේශනා පාඨයයි මාතෘකාවයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා අප විසින් මාතෘකා කරගන්නට යෙදුනේ. පින්වත්තුන් දන්නවා මේ මහා සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ එක පැත්තකින් සමත පූර්වාංගම විදර්ශනා වඩන්න පුළුවන් කර්මස්ථානක් තිබෙනවා. තව පැත්තකින් විදර්ශනා පූර්වාංගම භාවනාව දියුණු කරගන්න පුළුවන් කර්මස්ථාන තිබෙනවා. තවත් එක පැත්තකින් සමත විපස්සනාගම යුගනත් භාවනාව දියුණු කරගන්නටත් පහසුවක් තියෙනවා. තවත් පැත්තකින් ගත්තොත් මේ භාවනා කර්මස්ථානය අර ධම්මුද්දච්ච විග්‍රහිත කියන ණය ක්‍රමෙන් ප්‍රගුණ කරගන්නටත් පුළුවන්. කොහොම නමුත් අපි අද මේ මාතෘකා කරගත්ත මාතෘකා පාඨයට සුවිශේෂී තැනක් හිමි වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ පංචස්කන්ධ වශයෙන් විග්‍රහ කරගන්නවා නම් වෙන් කරගන්නවා නම් කායානුපස්සනාව රූපස්කන්ධයේ වශයෙන්, වේදනානුපස්සනාව වේදනා ස්කන්ධ වශයෙන්, චිත්තානුපස්සනාව විඥාන ස්කන්ධ වශයෙන්, ධම්මානුපස්සනාව සංඥා සංඛාර ස්කන්ධ වශයෙන් අපට වෙන් කරගන්න පුළුවන්. එහෙමනම් මේ පරමාර්ථ වශයෙන් උගන්වන පංචස්කන්ධ විපස්සනාව තුලදී ඒ රූපස්කන්ධය අත රූපපාදානස්කන්ධය මතු කරගන්න පුළුවන්. ඒ වගේම රූපපාදානස්කන්ධය වෙන් කරමින් පිළිසිඳව අවබෝධ කරගන්න පුළුවන්. ඒ රූපස්කන්ධය විග්‍රහ කර ගැනීමේ භාවනාවට අඩිතාලමක් වශයෙන් පූර්ව ප්‍රතිපදා වශයෙන් පිවිසීමක් වශයෙන් දියුණු කරගන්න පුළුවන් ඒ විදර්ශනා පාදක කර්මස්ථානයක් තමයි මේ ධාතු මනසිකාර භාවනාව කියලා කියන්නේ. එහෙමනම් අපි දන්නවා
සමත භාවනාවට පිවිසීමේ දොරටු අතර ආනාපාන සති භාවනාව, මෛත්‍රිය, අසුභය වැනි කර්මස්ථාන ප්‍රමුඛස්ථානය ගන්නවා. ඒ වගේ විදර්ශනාවට පිවිසීමේ කර්මස්ථාන අතර මේ රූපස්කන්ධය පිරිසිදු අවබෝධ කර ගැනීමේ භාවනා මුඛය තමයි ධාතු මනසිකාර භාවනාව. ඒ නාම කර්මස්ථානයන් දැකීමේ ප්‍රධාන මුඛ තුනක් තිබෙනවා. එක්කෝ ස්පර්ශයෙන් පටන්ගෙන, එහෙම නැත්නම් වේදනාවෙන් පටන්ගෙන, එහෙමත් නැත්නම් විඥාණයෙන් පටන්ගෙන පිවිසෙන්න පුළුවන්. එහෙමනම් අපට මේ රූපස්කන්ධය පිරිසිදු අවබෝධ කර ගැනීමට, අඩුවක් නැතිව තේරුම් ගැනීමට මේ රූපස්කන්ධය කියන්නේ මොකක්ද? ඒ වගේ මේ රූපය කියන්නේ මොකක්ද? ඒ තුල පිහිටි රූප මොනවද? රූප කලාප වශයෙන්. ඒ වගේම බෙද බෙදා මේ සියල්ලක්ම තේරුම් ගැනීමේ භාවනා දොරටුව තමයි ධාතු මනසිකාර භාවනාව. එතකොට මේ ධාතු මනසිකාර භාවනාවේ ක්‍රම දෙකක් තිබෙනවා. එකක් සංක්ෂේප ක්‍රමය, ඊළඟ විස්තාර ක්‍රමය කියලා. දැන් සංක්ෂේප ක්‍රමයේ වශයෙන් ගත්තොත් එහෙම අත්ථීමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වශයෙන් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනා පෙන්වා දුන්න ණය ක්‍රමය. ඒ කියන්නේ මේ කයෙහි පඨවි ධාතු නමින්, ආපෝ ධාතු නමින්, තේජෝ ධාතු නමින්, වායෝ ධාතු නමින් ධාතු හතරක් තිබෙනවා කියන අවබෝධය. මේ විස්තර ණය ක්‍රමයේ ගත්තාම අර මහා හත්ති පදෝම් සූත්‍ර දේශනාව ආදී ඒ දේශනාවන් වෙත හිත යොමු කර ගන්නකොට, ඒ වගේ ධාතු විභංගාදී දේශනාවන් හිත යොමු කර ගන්නකොට ඒ බොහෝ තැන්වල දකින්න පුළුවන් මේ පඨවි ධාතුව කොටස් දෙකකට බෙදලා විග්‍රහ කරනවා. අජ්ජත්තිකා පඨවි ධාතු, බාහිරා පඨවි ධාතු. ආධ්‍යාත්මික පඨවි ධාතුව, බාහිර පඨවි ධාතුව. ඒ වගේම අජ්ජත්තිකා ආපෝ ධාතු, බාහිරා ආපෝ ධාතු. අජ්ජත්තිකා තේජෝ ධාතු, බාහිරා තේජෝ ධාතු. අජ්ජත්තිකා වායෝ ධාතු, බාහිරා වායෝ ධාතු වශයෙන් මේ ධාතු හතර ආධ්‍යාත්මික බාහිර වශයෙන් වෙන් කරමින්, කොටස් වලට කඩමින් දීර්ඝ ණය ක්‍රමයකට කතා කරනවා. හැබැයි මේ දීර්ඝ ධාතු මනසිකාර භාවනාවට පිවිසීමට මත්තෙන් මේ කෙටි ක්‍රමයෙන් උගන්වන ධාතු මනසිකාර භාවනාව පුරුදු වී සිටිය යුතුයි. එතකොට මේ කෙටි ක්‍රමයෙන් උගන්වන ධාතු මනසිකාර භාවනාවේ පුහුණුවක් නැතිව එකපාරටම කෙනෙකුට අර විස්තර ධාතු මනසිකාර භාවනාවට පිවිසීමට අපහසුයි. ඒ නිසා අපි පළමුවෙන් අද දවසේ මේ විස්තර කරගන්න යන්නේ කෙටි ක්‍රමයෙන් උගන්වන මේ ධාතු මනසිකාර භාවනාව. එතකොට මේ සම්බන්ධයෙන් අපි කරුණු කාරණා එකතු කරගන්නකොට බොහෝ සූත්‍ර දේශනාවල, අට කතාවල, එවැගේම අභිධර්ම පිටකයෙහි විසුද්ධි මාර්ග වැනි ග්‍රන්ථවල ඉතාමත් ප්‍රකටව මේ භාවනා මාර්ගය විස්තර කරනවා. ඒක නිසා අපි මේ භාවනා මාර්ගයේ විස්තර කරන ක්‍රම අනුසාරයෙන් අද මේ දේශනා මාලාව ආරම්භ කරමු. මේ ධාතු මනසිකාර භාවනාවේ මුල පටන් ඒ අග දක්වාම සවිස්තරාත්මකව තමයි මේ දේශනා මාලාව දැන් අපි ආරම්භ කරන්නේ. එහෙමනම් බලමු මාතෘකා පාඨයේ විදිහට යොමු කරගත්තොත් පුනච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යතා ඨිතං යතා පනිහිතං ධාතුසෝ පච්චවෙක්කති. තවද මහණෙනි, මේ සසුන්ගත භික්ෂුව යතා ඨිතං යතා පනිහිතං, ඒ සිටි පරිදි පිහිටි පරිදි ඉමං කායං, මේ කයම ඉමමේව කාය, මේ කයම ධාතුසෝ පච්චවෙක්කති, ධාතු වශයෙන් ප්‍රතිවේක්ෂා කරනවා. අත්ථීමස්මින් කායේ පඨවි ධාතු, මේ කයෙහි පඨවි ධාතු නම් ධාතු කොටසක් තියෙනවා.
අත්තිමස්මින් කායේ ආපෝ ධාතු මේ කයෙහි ආපෝ ධාතුවක් තියෙනවා. අත්තිමස්මින් කායේ තේජෝ ධාතු මේ කයෙහි තේජෝ ධාතුවක් තියෙනවා. අත්තිමස්මින් කායේ වායෝ ධාතු මේ කයෙහි වායෝ ධාතු නමින් ධාතුවක් තියෙනවා. එතකොට දැන් මේ කියන්නේ ඒ පරිද්දෙන් අපි දැන් සතර ඉරියව්ව ගත්තොත් ඒ වගේම සම්පජඤ්ඤ වශයෙන් ගත්තොත් යම් යම් ආකාරයකට අපි මේ කයේ ඉරියව් පවත්වනවාද කාය විඤ්ඤාතිය වශයෙන් ඒ සෑම අවස්ථාවකදීම අපි ඒ කය තුල පිහිටි ඒ ධාතු ස්වභාවය දැකීම තමයි මෙතනදී ප්‍රකට කරගන්නට ඕන. එහෙමනම් මේ යෝගාවචරයා තියුණු නුවණක් ඇතිව තියුණු නුවණින් යුක්තව තමයි මේ සංක්ෂේප වශයෙන් වදාල් ධාතු කර්මස්ථානයේ විත හිත යොමු කරගන්න. එහෙමනම් යෝගාවචර භික්ෂුව තමාගේ මේ රූප කයම සතර ඉරියව් අතුරෙන් යම් යම් ඉරියව්වකින් සිටියාද යම් යම් ඉරියව්වකින් පිහිටුවා ගත්තාද එසේ ඒ සිටි පරිද්දෙන් පිහිටි පරිද්දෙන්ම තේරුම් ඇදගෙන ධාතු වශයෙන් ප්‍රතිවේක්ෂා කළ යුතුයි. ඒ කියන්නේ කොහොමද? එහෙනම් මේ කයේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ අවබෝධය වැටහෙනකම්. දැන් එතකොට අපි දන්නවා දැන් මේ පඨවි ධාතුව විග්‍රහ කරගන්න අපි යනකොට දැන් පඨවි කියන වචනේ වෙත අපි හිත පළමුවෙන් යොමු කරගත්තොත් මේකේ පිහිටි අර්ථය මොකක්ද කියන එක අර මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ පළවෙනි මූලපරියාය සූත්‍ර අට කතාවේ විස්තර කර දෙනවා මේ පඨවි කියනකොට තේරුම් හතරක්. අපි මේවා ඉගෙන ගත යුතුයි. මොකද්ද මෙතනදී වෙනස තේරුම් ගන්න ඒවත් වටහා ගන්නට ඕනේ. තත්ත ලක්කන පඨවි, සසම්භාර පඨවි, ආරම්මන පඨවි, සම්මුති පඨවි කියලා පඨවිය කොටස් හතරකට බෙදලා බුදුරජාණන් වහන්සේ දේශනාව තුළ දකින්න පුළුවන්. එතකොට මේ ලක්කන පඨවි කියලා කියන්නේ අර අජ්ජත්තිකා පඨවි ධාතු ආධ්‍යාත්මික පඨවි ධාතුව කොහොමද කියන්නේ? යම් අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගත යම් මේ ආධ්‍යාත්මික වූ ඒ තද බව කරකස බව යුක්ත වූ යම් ඒ ධාතු ලක්ෂණයක් වේද ඒ තමයි ලක්කන පඨවි. අන්න බලන්න පඨවි ධාතුවේ ලක්ෂණය වශයෙන් ප්‍රකට වෙනවා නම් ඒකට අපි කියන්නේ අන්න ලක්කන පඨවිය. දැන් පඨවි ධාතු ලක්ෂණ. ඊළඟට පින්වතුනි සසම්භාර පඨවි කියලා කියන්නේ අපි දැන් ව්‍යවහාර වශයෙන් මේ පොළව කියලා කතා කරනවානේ. මෙන්න මේ පොළව කියන සම්මුතිය. පඨවින් කණේයවා කනාපෙය්‍යවාදී වශයෙන් ශික්ෂාපදයක් පෙන්නනවා. මේ පොළව උපසම්පදා භික්ෂුවකට කනින්න කෙනෙක් ලවා කන්නවන්න බෑ. මෙතන මේක හාරන්න, මෙතන වලක් හදලා දෙන්න කියලා අපට ඒ ව්‍යවහාර භාෂාවෙන්වත් කතා කරන්න බෑ. උපසම්පදා භික්ෂුවට පොළොව බිඳින්න බෑ. එතකොට එහෙමනම් ඒ පොළොව බිඳීම් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවන තැන පඨවි කියලා වදාරන්නේ මේ සසම්භාර පඨවි. ඊළඟට පින්වතුනි තවදුරටත් මේ සසම්භාර පඨවි විස්තර කර ගන්නවා නම් කේසාදී කොටස් 20ක් අපිට සසම්භාර පඨවිද ගන්න පුළුවන්. අන්න බලන්න අපේ ශරීරයේ කේසාදී කොටස් 20ක් සසම්භාර පඨවි හැටියට. ඒ වගේම තමයි බාහිර වශයෙන් ඔය යකඩ ලෝහ වර්ගාදී ඝනත්වයෙන් බහුල වෙච්ච ද්‍රව්‍ය මේ දේවල් අපට සසම්භාර පඨවි වශයෙන්ම සලකන්න පුළුවන්. ඊළඟට අපි ගමු ආරම්මන පඨවි කියලා කියන්නේ මොකද්ද? පඨවි කසින නිමිත්ත. දැන් බලන්න යම්කිසි කෙනෙක් ඒ පඨවි කසින නිමිත්තට කසින මණ්ඩලය සකස් කරගෙන ඒ කසින මණ්ඩලයේ පරිකර්ම කරමින් භාවනා වශයෙන් දියුණු කර ගන්නවා නම් ඒ පඨවි කසිනය වඩා ගැනීමේදී ඒ පඨවිය අරමුණක් වශයෙන් ඉදිරිපත් වන නිසා අපි ඒකට කියන ආරම්මන පඨවිය කියලා. ඊළඟ සම්මුති පඨවි කියලා කියන්නේ
යම් කිසි කෙනෙක් පඨවි කසින වැනි ඒ විශේෂ පඨවි කසින ධ්‍යාන උපදවාගෙන පඨවි කසිනෙන් භාවනා කර ධ්‍යාන උපදවාගෙන දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අන්නේ උපදින දෙවියන්ට බ්‍රහ්මයන්ට සම්මුති වශයෙන් අර පඨවි දේව කියලා නමින් හඳුන්වනවා. පඨවි දේව කියලා නමින් කතා කරනවා. අන්න පඨවි දේව කියලා නමින් කතා කරන සම්මුති නමක් වෙන නිසා අපි සම්මුති පඨවි කියලා. එතකොට ඔන්න බලන්න පඨවි කොටස් හතරකට බෙදලා තිබෙනවා. එක පැත්තකින් ලක්ෂණ පඨවි කියලා කියන පරමාර්ථය හඳුනා ගැනීමට ලක්ෂණ පඨවිය. ඒ වගේම සම්මුති වශයෙන් ව්‍යවහාරයේදී අපි කතා කරන සසම්භාර පඨවිය. ඒ වගේම කසින භාවනාවේ කසිනාරම්මණය වශයෙන් පඨවි ආරම්මණය ගත්තොත් ඒක ආරම්මන පඨවිය. ඒ වගේම ඒ පඨවි ආරම්මණය පාදක කරගෙන ධ්‍යාන උපදවාගෙන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක උපන්නා වූ දෙවියන්ට දෙන නාමය පඨවි දේව කියලා කියනය සම්මුති පඨවිය. එහෙමනම් ඔන්න පඨවි කියන වචනේ අදහස ගත්තා. ඊළඟට අපි බලමු ආපෝ කියන වචනේ. දැන් ආපෝ කියන වචනේත් ওই විදිහටම අට කතාවේ විග්‍රහ කර දෙනවා. ඒකත් අපට පුළුවන් ලක්කන ආපෝ සසම්භාර ආපෝ ආරම්මන ආපෝ සම්මුති ආපෝ කියන කොටස් දෙකකට බෙදා ගන්න. දැන් ලක්කන ආපෝ කියලා කියන්නේ රජ්‍යත්තිකා ආපෝ ධාතු ආධ්‍යාත්මික ආපෝ ධාතුවක් තියෙනවා පග්ගරණ ලක්ෂණ වැගිරීම ඇලීම ලක්ෂණ කොට ඇති. අන්න ලක්කන ආපෝ. සසම්භාර ආපෝ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ වතුර කියන සම්මුතියෙන් අපි කතා කරන ඇලදොර ගංගාවල් ආශ්‍රය කරගෙන ඒවට අපි සසම්භාර ආපෝ. එහෙමත් නැත්නම් අපි ශරීරයේ තියෙන ආපෝ කොටස් ටික. අර පිත්තසෙම ආදී කොටස් සියල්ලක් ආපෝ කොටස්. ඊළඟට පින්වතුනි අපි කතා කරන ආරම්මන ආපෝ. ආරම්මන ආපෝ කියලා කියන්නේ ආපෝ කසින නිමිත්ත. යම් කිසි කෙනෙක් ආපෝ වතුර බේසමක් වෙන දෙයක් අරමුණු කරගෙන ඒ කසින භාවනාවේ යෙදෙමින් එය අරමුණු කරගෙන කසින නිමිත්ත සකස් කරගන්නවා. අපි ඒකට කියන ආරම්මන ආපෝ කියලා. ඊළඟ සම්මුති ආපෝ කියලා කියන්නේ ඒ ආරම්මන ආපෝ ධාතුවට ආපෝ කසිනය නැත්නම් ආරම්මන වශයෙන් ගත්ත ආපෝ කසින නිමිත්ත පාදක කරගෙන ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යාන බලයෙන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල කෙනෙක් උප්පත්ති ලැබුවා නම් ආපෝ දේව කියලා නම් ලබා දෙනවා. අන්න ඒකට කියන සම්මුති ආපෝ කියලා. ඔය වගේම තමයි තේජෝවත් අපි ගත්තාම ලක්කන තේජෝ සසම්භාර තේජෝ ආරම්මන තේජෝ සම්මුති තේජෝ කොටස් හතරකට බෙදෙනවා. එතකොට ලක්කන තේජෝ කියලා කියන්නේ අජ්ජත්තිකා තේජෝ ධාතු ආධ්‍යාත්මික තේජෝ ධාතු උන්හත් ලක්කන අර උණුසුම් බව ලක්ෂණ කොට ඇති ධාතුව. ඊළඟට කියන සසම්භාර තේජෝ කියලා කියන්නේ ගින්දර ආදී මේ රශ්මිය සූර්ය තාපය වැනි මේ උණුසුම ප්‍රකට කර දෙන වස්තු ද්‍රව්‍ය අපි හඳුන්වන සසම්භාර තේජෝ. ඊළඟ අපි ගත්තත් අපේ ශරීරයේ තුල තියෙන සසම්භාර වශයෙන් ගන්න පුළුවන්. නමුත් අපි ඒවා සාමාන්‍යයෙන් තේරුම් ගනිමු. ඊළඟට අපි ගන්නවා ආරම්මන තේජෝ. ආරම්මන තේජෝ කියලා කියන්නේ තේජෝ කසින නිමිත්ත. කසින අරමුණ. සම්මුති තේජෝ කියලා කියන්නේ තේජෝ කසින නිමිත්ත පාදක කරගෙන ධ්‍යාන උපදවාගෙන ඒ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල කෙනෙක් ඉපදුනා නම් අන්න ඒ ඉපදුණු උතුමන් හඳුන්වන නාමය තමයි සම්මුති තේජෝ. තේජෝ ඒ දේවත්වය හඳුන්වන නමක්. එනකොට වායෝ කියන මේ වචනයත් ගත්තොත් ලක්කන වායෝ සසම්භාර වායෝ ආරම්මන වායෝ සම්මුති වායෝ වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. ලක්කන වායෝ කියන්නේ අජ්ජත්තිකා වායෝ ධාතුව කියනකොට ආධ්‍යාත්මික වායෝ ධාතුවත් විත්හම්බන ලක්කන අර සෙලවෙන එහෙම නැත්නම් පිම්බෙන හැකිලෙන ස්වභාව ලක්ෂණ යුක්ත වූ. නැත්නම් දරා ගැනීම ලක්ෂණය යුක්ත වූ. ඊළඟට කියන සසම්භාර වායෝ කියලා කියන්නේ මේ එක එක ඡණ්ඩ වාත වලින් එන මේ සුළං රැලි. ඊළඟ ආරම්මන වායෝ කියලා කියන්නේ වායෝ කසින නිමිත්ත. ඊළඟට සම්මුති වායෝ කියලා කියන්නේ ඒ වායෝ කසින නිමිත්ත පාදක කරගෙන ධ්‍යාන උපදවාගෙන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල උපන්නා වූ දෙවියන්ට ලබා දෙන සම්මුති නාමය වායෝ කියන නම. ඔය විදිහට අපි දැන් ඔන්න
මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ වචන හතර නැත්නම් මේ කියන වචනාර්ථ බුදුරජාණන් වහන්සේ අවස්ථා හතරකදී දේශනා කර තියෙන ආකාරය අපි තේරුම් ගත්තා. එහෙමනම් අපි මේ ධාතු මනසිකාර භාවනාව කතා කරන නිසා මේ ධාතු මනසිකාර භාවනාව සම්බන්ධ කරගන්න නිසා අපට වැදගත් වෙන්නේ මෙතනදී මේ කියන පඨවි වර්ග හතරෙන් ලක්වන පඨවිය. ආපෝ වර්ග හතරෙන් ලක්වන ආපෝ. ඒ වගේම තේජෝ වර්ග හතරෙන් ලක්වන තේජෝ. ඒ වගේම වායෝ වර්ග හතරෙන් ලක්වන වායෝ. ඔන්න මතක තියාගන්න ධාතු මනසිකාර භාවනාවට අවශ්‍ය වන්නේ මොකද්ද? ලක්වන පඨවිය, ලක්වන ආපෝ, ලක්වන තේජෝ, ලක්වන වායෝ කියන මෙන්න මේ ලක්ෂණ පරමාර්ථය දකින්න ඕන ලක්ෂණයයි. එහෙමනම් බලන්න ඔය පඨවි ධාතු කියන මේ කොටස දිහා අපි සරල ආකාරයෙන් බලමු. බහුල වශයෙන් අපට මේ ත්‍රිපිටක පාළිය තුල ඒ වගේම අටුවාවල බහුල වශයෙන් විග්‍රහ කරන අර්ථ තිබෙනවා. දැන් අපි ගත්තොත් කක්කලට්ට ලක්කනා පඨවි ධාතු. දැන් කරිගත ලක්කන, අද්ද භාව ලක්කන ආදි වශයෙන් එක එක ලක්ෂණ අපට පෙන්වනවා. ඒ කියන්නේ මේ පඨවි ධාතුවේ කරකස බවක්, රළු බවක්, පරිගත. ඒ වගේම තමයි තද බවක්. මෙහෙනම් බලන්න ඒ අපේ මේ ශරීරය ගත්තොත් ආධ්‍යාත්මිකව බාහිර වශයෙන් තද බවක්, රළු බවක් ප්‍රකට කරන ලක්ෂණය තමයි පඨවි කියලා කියන්නේ. එහෙනම් ඒ තද බව, රළු බව කියන මේ ලක්ෂණය දරාගෙන සිටින්නේ කවුද? පඨවි ධාතුව. ඒ තමාගේ ස්වභාවය උසුලන්නේ පඨවි ධාතුව. එහෙනම් යම්කිසි තැනකදී අපි පඨවි වශයෙන් අපට යමක් දැනෙනවා නම් එතන ආත්මයක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන්, සත්වයක් වශයෙන් දැනීමක් නැහැ. එතන අපට තේරෙන්නේ පඨවි ධාතුවක් වශයෙන් වැටහෙනවා නම් එතන අපට හිස් බවක්, ඒ වගේම එතන සත්ත්ව පුද්ගල සංඥාවක් නැති බවක් ලක්ෂණයක්ම ප්‍රකට වන්නේ. අන්නබර පඨවි ධාතුව අපට දැනෙන හැටි. ඊළඟට ආපෝ ධාතු කියන පග්ගරණ ලක්ෂණ ආපෝ ධාතු. වැගිරීම් ලක්ෂණ කොට ඇත්තේ ආපෝ ධාතු. එහෙනම් මේ වැගිරීම කියනකොට අපි ශරීරය ගත්තොත් මේ අතුලාන්තයෙන් වැගිරීමක් තියෙනවා, බාහිරින් වැගිරීමක් තියෙනවා. ඒ වැගිරීම් ප්‍රකට වෙනකොට අපට මේ සත්ත්ව පුද්ගල සංඥාව යටපත් වෙනවා. ඒ වගේම තේජෝ ධාතු කියලා කියන්නේ උන්හත් ලක්ෂණ තේජෝ ධාතු, උණුසුම් බව. මේ උණුසුම් බව තමයි මේ තේජෝ ධාතුවේ තියෙන. තවතර ආබන්ධන ලක්ෂණ ආපෝ ධාතු කියලා කියන මේ එක එක ද්‍රව්‍යයන් එකට බැඳීමේ ද්‍රව්‍ය එකට ගුලි කිරීමේ ලක්ෂණයක් තියෙනවා. එක එක ලක්ෂණ මේකේ පෙන්වන තේරුම් ගැනීම පහසුවට. ඊළඟට මේ තේජෝ ධාතුව කියලා කියන්නේ එතකොට මේ මේරීම, මිහි කිරීම ලක්ෂණ කොට ඇත්තේ තේජෝ ධාතුව. ඒක වායු ධාතුව කියලා කියන විත්තම්බන ලක්ෂණ. ඒ වගේම අර අඩුතෙන් පොරවමින්, චලනය කරමින් අර පිම්බෙන හැකිලන ස්වභාව ලක්ෂණේ තියෙන්නේ වායු ධාතුවේ. එතකොට අපි සරල වශයෙන් පඨවි ධාතුව කියන්නේ කරකස බව හෝ තද බව. ආපෝ ධාතුව කියන්නේ වැගිරීම, ඇලීම කියන තෙතමනේ. තේජෝ ධාතුව කියලා කියන්නේ සීතල හෝ උණුසුම හෝ කියන මේ ලක්ෂණ. වායෝ ධාතුව කියලා කියන්නේ සෙලවීම, එහෙම නැත්නම් පිම්බෙන හැකිලන මේ වගේ ලක්ෂණ අපට වැටහෙනවා. හැබැයි මේ කියන ධාතු හතර අපි භාවනා වශයෙන් අරමුණු කර ගන්නවා නම්, භාවනාවට අපි අරමුණක් වශයෙන් ගන්නවා නම් යෝගී භාවනා යෝගියාට මේ ලක්ෂණයන් නැත්නම් ඒ ධාතු හතරේ පිහිටි නිවැරදි ලක්ෂණයන් නිවැරදි ආකාරයෙන්ම තේරුම් අරගෙන වටහාගෙන ඒ ලක්ෂණයන් එකින් එකට වඩමින් ඉදිරියට ගමන් කරනවා නම් විතරයි ඒ භාවනා ක්‍රමේ සාර්ථක වන්නේ. ඒ ලක්ෂණ ගැන අවබෝධයක් නැතුව නිකම් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා මෙනෙහි කරාට භාවනාවේ වැඩිමක් වෙන්නේ නැහැ. අවසාන වචන ගොඩක් විතරයි. ඒ වගේම Taman නිකන් ඔහේ හිත මේ ධාතු ගැන හිතමින් හිටියා කියලා භාවනාවක් වැඩින්නේ චින්තාමයසේ ඔය හිත හදාගන්න දෙයක් විතරයි. ඒ විතරක් නෙමෙයි ඒ පඨවි ආදී
වචනයන් මෙනෙහි කරන්නට මත්තෙන් ඒ ධාතුන්ට අදාළ වෙච්ච ලක්ෂණ ඒ ධාතුන්ට අදාළ වෙච්ච නිවැරදි ලක්ෂණ අපි එකින් එකට සොයාගෙන පුරුදු වෙන්නට ඕන. දැන් මං කියවන සූත්‍රවල අපට වැඩිපුර දකින්න ලැබෙන්නේ ඇතම් ලක්ෂණවල කොටසක් විතරයි. හැබැයි අපට හොඳ උදාහරණයක් පෙන්වන්න පුළුවන් ඔය ධම්මසංගණී ප්‍රකරණේ බුදුරජාණන් වහන්සේ පඨවි ධාතුර ලක්ෂණ 6ක් පෙන්වනවා. දැන් සමහරක් අයට ඉතෝ ගැටලු. මොකද දැන් තද්ද භාව, කර භාව කියන ලක්ෂණ විසුද්ධි මාර්ගෙත් පෙන්වනවා. හැබැයි ධම්මසංගණී ප්‍රකරණයේදී අපට පෙන්වනවා ලක්ෂණ 6ක්. කක්කලං, මුදුකං, සන්හං, පරුසං, ගරුකං, ලහුකං කියලා. ඔන්න කක්කලං, මුදුකං, සන්හං, පරුසං, ගරුකං, ලහුකං කියන. ඔන්න ධම්මසංගණී ප්‍රකරණ පෙළ දේශනාවේම බුදුරජාණන් වහන්සේ පඨවි ධාතු තෝරන තැනදී පෙන්වා දෙනවා. එතකොට කක්කලන්ති තද්දං, කක්කල යනු තද බව. අන්න කක්ක ලක්ෂණ කියන්නේ තද බව. එතකොට මුදුකන්ති කියන්නේ අතද්දං. එතකොට මුදුක කියලා කියන්නේ මොලොක් බව. සංහන්ති මට්ටං. එතකොට සන්න කියලා කියන්නේ සිනිඳු බව. පරුසන්ති කරං. පරුස කියලා කියන්නේ රළු බව. එතකොට දැන් මේ පරුසං කියන එක අපට පෙළ දේශනාවේ වරහන් කරනවා සුඛ සම්පස්සං දුක්ඛ සම්පස්සං කියලා. ඒ කියන්නේ එතකොට සැප ස්පර්ශයක් නිසා හෝ දුක් ස්පර්ශයක් නිසා හෝ මේ කියන රළු බව අපට ප්‍රකට වෙනවා. ඊළඟට කියනවා එතකොට ඒක සුඛ සම්පස්සිතේ ඉතින් සුඛ සම්පස්සාන්ති සුඛ වේදනා පච්චයම් ඉට්ඨ පොට්ටබ්බං අන්න බලන්න. සැප ස්පර්ශය හේතු කරගෙන සැප වේදනාව හේතු කරගෙන ඉෂ්ට වූ ස්පර්ශයක් නිසා සුඛ සම්පස්සේ. දුක්ඛ සම්පස්සේ කියලා කියන්නේ දුක් වේදනාව හේතු කරගෙන අනිත්‍ය වූ ස්පර්ශය තමයි අපි කියන්නේ දුක්ඛ සම්පස්සේ කියලා. අන්න බලන්න එහෙමනම් අපට මේ කයට අපට මේ රළු බවක් තේරෙනවා කියලා කියන්නේ ඒ සැප ස්පර්ශයක් නිසාද දුක් ස්පර්ශයක් නිසාද කියන එක අන්න යෝගියා දකින්න ඕනේ. ගරුකන්ති භාරියක්. ගරුක කියලා කියන්නේ බර බව. අන්න ගරුක කියලා කියන්නේ බර බව. ලහුකන්ති අභාරියං. ලහුක කියලා කියන්නේ සැහැල්ලු බව. අන්න මේ ප්‍රතිවිරුද්ධ වෙන්නේ නේ. දැන් හොඳට බලන්න. එතකොට දැන් යම් තැනකදී කක්කල කියලා කියන්නේ තද බව නම් මුදුකං කියලා කියන්නේ තද නැ මොලොක් බව කියලා. අර තද බවට ප්‍රතිවිරුද්ධ මොලොක් බව. සංහන්ති කියලා කියන්නේ නැත්නම් අපි පරුසං කියලා කියන්නේ රළු බව නම් සංහං කියලා කියන්නේ සිනිඳු බව. ඊළඟට අපි ගත්ත කර බව ඊළඟට මේ කතා කරන අපි ගරුකං කියලා කිව්වහම බර බව නම් ලහුකං කියලා කියන්නේ සැහැල්ලු බව. අන්න බලන්න පඨවි ධාතුවේ පිහිටි ලක්ෂණ 6ක් ධම්මසංගණී පෙළ දේශනාවේ කතා කරලා අට කතාවේ පෙන්නනවා. ඊට අට කතාව අවසානයේ කියනවා එත්තච කක්කල මුදුකං සන්නං පරුස්සං ගරුකං ලහුකන්ති පදේහි පඨවි ධාතු ඒව භාජිතා. මේ කියන කක්කල ලක්ෂණ, මුදුක ලක්ෂණ, සන්හ ලක්ෂණ, පරුස ලක්ෂණ, ගරුක ලක්ෂණ, ලහුක ලක්ෂණ. එහෙමත් නැත්නම් තද බව, මෘදු බව, සිනුදු බව, රළු බව, බර බව, සැහැල්ලු බව කියන මේ පදයන්ගෙන් පඨවි ධාතුවමයි බෙද බෙදා පෙන්වන්නේ කියලා අට කතාවේ කතා කරනවා. එහෙමනම් ඔන්න අපි ඉගෙන ගත්තා පඨවි ධාතුව අපි හැම වෙලේම හිතන්නේ එක ලක්ෂණයක් කියලානේ. ලක්ෂණ දෙකක් කියලානේ. ඔන්න නිවැරදිවම අපට අභිධර්ම දේශනාව තුළින් තේරුම් ගන්න පුළුවන් පඨවි ධාතුවේහි ලක්ෂණ 6ක් පෙන්වා තිබෙනවා. අපි සාමාන්‍ය වචනෙන් කතා කරනවා නම් තද බව, රළු බව, බර බව, මොලොක් බව, මෘදු බව, සිනුදු බව, සැහැල්ලු බව. හොඳට මතක තියාගන්න. තද බව, රළු බව, බර බව, මෘදු බව, සිනුදු බව, සැහැල්ලු බව. මෙන්න මේ ලක්ෂණ 6 අපි හොඳට ඉගෙන ගන්නට ඕනේ මේ භාවනාවට පිවිසෙන්න කලින්. අපි දැන් මේ ලක්ෂණ 6 වචන වශයෙන් ඉගෙන ගත්තානේ.
අපි දැන් ඊට පස්සේ යනවා ආපෝ ධාතුවට. දැන් එතකොට මේ ආපෝ ධාතුව කියන්නේ මොකක්ද කියන එක අපි දැන් ඉගෙන ගත යුතුයි නේද? දැන් ආපෝ ධාතුව කියනකොට ආබන්ධන ලක්ෂණය. ඒ කියන්නේ පිඩු කරන ගතිය කියන ලක්ෂණ තියෙනවා. හැබැයි මේ ආපෝ ධාතුව කියනකොට අපේ ලක්ෂණ දෙකක් ප්‍රකට වෙනවා. වැగిරෙන බව සහ ඇලෙන බව කියලා. මොන ආපෝ ධාතු ලක්ෂණ කීයක් තියෙනවද? වැగిරෙන බව සහ ඇලෙන බව. එතකොට මේ වැగిරෙන බව සහ ඇලෙන බව කියන ලක්ෂණ දෙක හොඳට වැටහෙනවා නම් ඒක තමයි ආපෝ ධාතුව. ඊළඟට තේජෝ ධාතුව ගත්තාම සීතල සහ උණුසුම. තේජෝ ධාතුවේ සීතල සහ උණුසුම. එතකොට වායෝ ධාතුව කියලා කියන්නේ දරා ගැනීමේ ලක්ෂණය සහ අර පිම්බෙන හැකිලෙන ගතිය මත සෙලවෙන ගතිය කියලා අපි කතා කරනවා. එතකොට යම්කිසි යෝගියෙක් මේ ලක්ෂණ 12 කියන පඨවි ධාතු ලක්ෂණ 6යි, ආපෝ ධාතු ලක්ෂණ 2යි, තේජෝ ධාතු ලක්ෂණ 2යි, වායෝ ධාතු ලක්ෂණ 2යි. මේ කියන ලක්ෂණ 12 ඉස්සරලා හුරු වෙන්නට ඕනේ. අපි කොහොමද හුරු වෙන්නේ? ද හුරු වෙන ආකාරයත් ඒ ආචාර්යන් වහන්සේලා සහ අපට නොයෙක් අටුවා ටීකා ග්‍රන්ථයන්හි පවා පෙන්වා දෙනවා. විසුද්ධි මාර්ගයේ කතා කරනවා. එතකොට එහෙමනම් අපි මේවා විස්තර කර ගන්නකොට ප්‍රායෝගිකව පුහුණු වෙනකොට අපි ඉස්සර වෙලා බලන්න තද බව. තද බව බලනකොට අපි දැන් වාඩි වෙලා ඉන්නකොට අපේ දැන් මේ පා දෙක පොළවට තද වෙලා, අත් දෙක පා දෙකට තද වෙලා, මුළු ශරීරෙම පොළවට තද වෙලා තියෙනවානේ. මෙන්න මේ තද බව අරමුණු කරගෙන තමන් භාවනාවට වාඩි වෙලා ඒ තමන්ගේ ශරීරයේ ඇතැම් කොටස් මේ පොළවට තද වෙලා තියෙන ආකාරය දිහා හොඳට බලමින් තද බව කියලා සාන්තව මෙනෙහි කරනවා. එතකොට මේක මෙනෙහි කරනකොට තමන් පුළුවන් භාවනාවට වාඩි වෙලා පළමුවෙන් අර හිස මුදුනේ හිත තියාගෙන හිස මුදුනේ ඉඳලා පහළට බලාගෙන ඉන්න කොහෙද මේ තද ලක්ෂණ ප්‍රකට වෙන්නේ කියලා. ඒ තද ලක්ෂණය හොඳට ප්‍රකට වෙන්න තැන්වල බලන්න. ඒක වැඩිපුර ප්‍රකට වෙන්නේ කොහෙද කියලා බලන්න. ඒ වැඩිපුර ප්‍රකට වන තැන හොඳට හිතෙන් බලාගෙන තද බව කියලා සාන්ත මෙනෙහි කරන්න. හැබැයි පැය ගණන්, සති ගණන්, මාස ගණන් මේ තද බව විතරක් මෙනෙහි කරගෙන යනකොට අපට මේ ධාතු විෂමතාවයත් එක්ක වෙන තද ගති, හිර වෙන ගති, එක එක අපහසුත ඇති වෙන්න පුළුවන්. අන්නේ ඒක නිසා තද බව අධික වුණොත් අපි ඒ වෙලාවේදී මෘදු මොලොක් බව නැත්නම් මොලොක් බව කියන එක අපි බහුල වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. අන්න ඒක තමයි එතනදී අපි කරන්නේ ඒ ධාතු ලක්ෂණ සම කරගනිමින් ඒ භාවනාව වැඩි යුතුයි. ඒක නිසා අපි තද බව කියන දේ අවබෝධ වෙනකම් හොඳට ශාරීරික පුරා තද ලක්ෂණේ ප්‍රකට වෙනකම් වඩනවා. ඉතින් හොඳට ප්‍රකට වුණාට පස්සේ අපි ඊට පස්සේ පියමන් කරන රළු බව කියන එකට. දැන් රළු බව කියලා කියන්නේ මොකක්ද ගත්තොත් අපි ගන්න දැන් අපේ ශරීරයේ දැන් වැලි කොලයකින් වැලි ටික අපි ශරීරයේ පිරිමදිනකොට රළු බව තේරෙනවානේ. ඒ වගේම අතින් යටිපතුල් පිරිමදිනකොට රළු බව තේරෙනවානේ. සමහරක් වෙලාවට හැම අත ගානේ හැමෙත් රළු බව තේරෙනවා. එතකොට අපිට මේ භාවනාවට අර වගේම වාඩි වෙලා තද ලක්ෂණ ප්‍රකට කරගත්තට පස්සේ මේ රළු ලක්ෂණය තමන්ට බහුල වශයෙන් ප්‍රකට වන තැන හිත යොමු කරගෙන රළු බව සාන්තව මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් අර ක්‍රමයෙන් ශරීරේ පුරාම මේ රළු ලක්ෂණය ප්‍රකට වන ආකාරය දිහා හොඳට බලන්න. හොඳට විමසිල්ලෙන් බලන්න. ඉතින් මේ වගේ භාවනා කරනකොට අර ධාතු මනසිකාර නැතර පිළිකුල් භාවනාවේදී කියලා දුන්න ආකාර 10 බොහොම වැදගත් අපට. මොකද ඒවා අපිට මේ මම නැවත කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කතා කරානේ
මතක ඇති නේද අර අනුපුබ්බතෝ නාති සීගතෝ නාති සනිකතෝ වික්කේප පටිභාහනතෝ ආදි වශයෙන් අපි දසවිධ මනසිකාර කෞශල්‍ය කතා කරා. අන්නේ දසවිධ මනසිකාර කෞශල්‍ය ධාතු මනසිකාර භාවනාවටත් අවශ්‍යමයි. ධාතු මනසිකාර භාවනාවට ඒක සර්ව සාධාරණයි. ඒ කියන්නේ එතකොට දැන් අනුපුබ්බතෝ කියලා කියන්නේ ඒ ධාතු කර්මස්ථානට අදාළව ඒ මනසිකාරය යෝගාවචරය ඒක ක්‍රමානුකූලව මෙනෙහි කරන්න ඕනේ. ඉතින් ඒක අපි ඉදිරියට කියලා දෙන්නම්. දැන් මෙතන ගැටලුවක් කරගන්න එපා. එහෙමනම් අපි ඉස්සර වෙලා දැන් තද බව තේරුම් ගත්තාම ඊට පස්සේ රළු බව තේරුම් ගන්න. රළු බව තේරුම් අරගෙන ඉවරුනහම නැවත තද බවයි රළු බවයි දෙකම එකට ප්‍රකට කරලා ඊළඟ ලක්ෂණේ බර ලක්ෂණයට පැමිණෙනවා. ඒ බර ලක්ෂණයට අපි එනකොට දැන් හිස මුදුනේ ඉඳලා පාදාන්තයේ දක්වාම හිමින් මානසිකාර කරන එනකොට බලාගෙන එනකොට මේ බර ලක්ෂණේ වැඩිපුර Tamanට දැනෙන්නේ කොහෙද කියලා බලන්න. සමහරක් වෙලාවට මේ අත් දෙක පොඩ්ඩක් අපි හිමින් ඔසවනකොට අඟලා දෙක ඔසව ගන්න මේ අතේ බර ගතියක් තේරෙන්න පුළුවන්. අත පොළොවට බර ගතියක් තියෙනවා. ඔය විදිහට මේ ශරීරයේ ඒ බර ලක්ෂණය ප්‍රකට වෙන තැනකින් හිත හොඳට ශක්තිමත් කරගන්න. එතනින් පටන් ගන්න බර බව කියලා සාන්තව මෙනෙහි කරන්න. එතකොට මෙනෙහි කරමින් මේ බර ලක්ෂණය මුළු ශරීරයේ පුරාම ප්‍රකට කරගන්නට ඕන. එසේ ප්‍රකට කරගත්තට පස්සේ මේ යෝගියාට පුළුවන් පඨවි ධාතුට අදාළ තවත් ලක්ෂණ තුනක් තිබෙනවා. මෘදු මුලක් බව. දැන් මෘදු බව කියලා කියන්නේ දැන් උදාහරණයක් අපි ගත්ත අපේ ශරීරයේ මෘදු ලක්ෂණය තේරුම් ගන්නවා නම් දැන් Tamanට පුළුවන් විදුලු මහ තියෙන විදුලු මස් ඒ හපනකොට ඒ බලනකොට හොඳට මෘදු බවක් තේරෙනවා. එහෙනම් මේ ශරීර අභ්‍යන්තරයේ මේ මෘදු ලක්ෂණය ප්‍රකටයි. අන්නේ මෘදු බව ප්‍රකට වෙන තැනට අපි හිත යොමු කරගෙන මෘදු බව කියලා සාන්තව මෙනෙහි කරමින් ඒ මෘදු මුලක් බව ක්‍රමක්‍රමයෙන් ශරීරේ පුරාම පතුරවා ගනිමින් බලන්න. එතකොට මේ මෘදු ලක්ෂණයක් තේරුම් ගත්තාම නැවතත් අර වගේම තද බව, රළු බව, බර බව, මෘදු බව කියන මේ ලක්ෂණ හතරම තේරුම් අරගෙන ඊළඟට අපි එනවා සිනුදු බවට. ඒ සිනුදු බවට පැමිණිහාම ඒ සිනුදු ලක්ෂණය බලන්න කොහොමද උදාහරණයක් ගත්තොත් තමන්ගේ දිවෙන් ඒ විදුරු මහ හිමින් පිරිමදිනකොට තොලේ ඇතුල් පැත්ත පිරිමදිනකොට සිනුදු බවක් තේරෙනවා. අන්නේ සිනුදු බව අරමුණු කරගෙන සිනුදු බව කියලා හොඳට මේ සිනුදු ලක්ෂණයට අපි අවධානය යොමු කරන්න. එය ප්‍රකට කරගන්න. ඒ සිනුදු ලක්ෂණ ප්‍රකට වුණාම මේ ලක්ෂණ පහම ප්‍රකට කරගත්තා. ඊට පස්සේ අපි එනවා සැහැල්ලු ලක්ෂණේ. අර වගේම හිස මුදුනේ ඉඳලා පාදාන්තය දක්වා බලනකොට මේ කයේ සැහැල්ලු භාවය ප්‍රකට වෙන තැන් තියෙනවා. අන්න සැහැල්ලු භාවය ප්‍රකට වෙන අවස්ථාව අරමුණු කරගෙන එතෙන් බලාගෙන සැහැල්ලු බවට අරමුණු කරමින් මෙනෙහි කරන්ඩ අන්න එතකොට සැහැල්ලු බව කියන තමයි ප්‍රකට වෙනවා. දැන් එතකොට ඔන්න මතක් වුණා තේරුම් ගත්තා මේ පඨවි ධාතුවට අදාළ වෙච්ච මේ ලක්ෂණ 6 අපි එකින් එකට වඩනවා. හැබැයි මෙතනදී යෝගියා පුරුදු වෙන්නට ඕනේ දැන් මෙතන Tamanට ඒ ලක්ෂණ එක එක තැනකින් ටික ප්‍රකට වෙලා බෑ. දැන් තද බව කිව්වොත් මුළු ශරීරයේ අතරක් නෑනේ තද ලක්ෂණ ප්‍රකට වෙන්න ඕනේ. එතකොට අපි හිතමුගේ අතරක් නෑ තද ලක්ෂණ ප්‍රකට වෙන්න භාවනා කරලා ක්‍රමක්‍රමයෙන් අපිට පැයක් ගියා කියලා. එහෙනම් පැයක් ගියා නම් ඒ පැයක කාලය ක්‍රමක්‍රමයෙන් අඩු කරමින් විනාඩියක් ඇතුළත ඊටත් වඩා අඩු කාලයක් ඇතුළතදී අර පැයකින් පස්සේ දැකපු ඒ තද ලක්ෂණයේ අත්දැකීම ඒ විනාඩියකට අඩු කාලයකදී දැකීම දක්වා හොඳට මේ ලක්ෂණය වඩමින් සමාධිය වසී කරගන්නට ඕන. ඒක අර ඒක ඒ ලක්ෂණයන් තුළ වැඩෙන්න යොමු වෙන්න තමයි ඒ යෝගියාට අත්දැකීම ලැබෙන්නේ.
එතකොට මම කලින් මතක් කරා වගේ තද බව අධික විට අධික වී එනකොට අපහසුතා එන්න පුළුවන්. අන්න ඒ වෙලාවට මොළොක් බව මෙනෙහි කරමින් එය සම කර ගන්නට තමන් පුරුදු වෙන්න ඕන. ඒ වගේම රළු බව බොහෝ වාරයක් ප්‍රකට කරමින් යනකොට අධික වීමෙන් තමන්ගේ අපහසුතා එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට සිනිඳු බව මෙනෙහි කරමින් අර රළු බවෙන් ආපු අපහසුතාවය සංසිඳුවාගෙන සම මට්ටමට ගත යුතුයි. ඊළඟට බර බව කියලා ප්‍රකට කරමින් ප්‍රගුණ කරමින් යනකොට එය අධික වීමේ යම්කිසි අපහසුතාවයක් ගොඩනගෙනවා නම් සැහැල්ලු බව කියලා මෙනෙහි කරමින් එය සම කර ගන්නට ඕන. ඉතින් ඔය විදිහට භාවනා යෝගියා මේ ධාතු 6 මුල පටන් අගට අග පටන් මුලට මාරුවෙන් මාරුවට Tamanට හොඳට මේ වැටහෙන හැටි ප්‍රකට කරගන්න. මොකද ඒක වැදගත් වෙන්නේ මෙන්න මේකයි. අපි තාම පඨවි ධාතුව කියන ධාතු මනසිකාරයට ආවේ නැහැනේ. අපි තවමත් මේ ඉන්නේ පඨවි ධාතුවේ ලක්ෂණ මෙනෙහි කරන්න. ලක්ෂණ හොයන්නේ. ලක්ෂණ තේරුම් ගන්න. වටහා ගන්න. එහෙමනම් මේ ලක්ෂණ 6 Taman වඩමින් යනකොට Tamanට මේ ලක්ෂණ 6න් බලවත්ම තාමත් පහසුවෙන් ප්‍රකට වන ලක්ෂණය තමයි අපට වැදගත් වෙන්නේ අර පඨවි ධාතුව කියලා මෙනෙහි කරන වෙලාවට. මොකද පඨවි ධාතුව කියලා මෙනෙහි කරන වෙලාවට මේ ලක්ෂණ 6ම අපි ගන්නෙ නෑ. 6න්ම බලවත් වෙච්ච ලක්ෂණය තමයි අපි ගන්න. අන්න ඒකටයි වැදගත් වෙන්නේ. ඊළඟට ආපෝ ධාතුවේ තිබෙනවා වැగిරෙන ලක්ෂණයක් තියෙනවා පිඩු කරන ලක්ෂණයක් තියෙනවා. ඔය වැగిරෙන බව කියන ලක්ෂණේ තියෙනවා. ඒකම දැන් අපි ගත්තොත් දැන් වැగిරෙන බව තියෙනවා, ඇලෙන බව තියෙනවා නේද? එතකොට මේ ඔක්කොම එක හා සමානයි. එතකොට දැන් අපි ගමු දැන් වැగిරෙන බව ගත්තාම කෙනෙකුට තමන්ගේ ආධ්‍යාත්මික ලේ ධාතුවේ වැగిරීම ප්‍රකට වෙනවා හොඳයි. එහෙම නැත්නම් ඔය දාඩිය වැටෙමින් ඒ වැగిරෙන ස්වභාවය හිස මුදුන් ඉඳලා පහළට බලනකොට ඒ වැగిරීම කියන ලක්ෂණ ප්‍රකට කරගන්න. ඒ වැగిරීමත් එක්ක වැగిරෙමින් යනකොට අර අපට තේරෙන ඇලෙන බවනේ. දැන් අපි ඇඟිලි දෙකක් එකට එකතු කරගත්තාම මොකද වෙන්නේ? ඇලීමක් තේරෙනවා. ඒ වගේ මේ දාඩියත් එක්ක මේ ඇඳුම ඇලිලා තියෙනවා. ශරීරය ඇලිලා තියෙනවා. ඔය විදිහට අපි මේ ඇලෙන ස්වභාවයත් ඇවිදින් මේ අර වැగిරෙන ධාතුවේ පිඩු කිරීමේ ලක්ෂණ වැగిරීම කියලා ඇලීම කියලා පිඩු කිරීමේ ලක්ෂණ. එතකොට එහෙමනම් අපි අර වැగిරීම හොඳට බලවත්සේ ප්‍රගුණ කරගත්තට පස්සේ තමයි අපි ඇලෙන බව එහෙමත් නැත්නම් මේ පිඩු කිරීමේ ආබන්ධන ලක්ෂණේ බලන්න. තව දෙයක් තියෙනවා උතනදී අර වැగిරෙන බව අධික ලෙස ගියොත් අපහසුතා එන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට තමයි ඒ වැగిරීම පිඩු කරමින් අපි මෙනෙහි කරනවා ඒ වැగిරීමෙන් වන අපහසුතාවය මගහරවාගෙන සම මට්ටමේ හිත පවත්වා ගන්න. ඊට පස්සේ අපි ගන්න අපිට දැන් බහුල වශයෙන්ම තේජෝ ධාතුවේ ලක්ෂණය තමයි උන්හත් ලක්ෂණය උණුසුම. දැන් අපිට ඉතින් ඒක හිස මුදුන් ඉඳලා පාදාන්තයේ දක්වාම බලාගෙන යනකොට මේ පා අතර ඇඳුමට ආවරණ වෙලා තියෙන කොටස් වල නිතරම රශ්නියක් උණුසුමක් ප්‍රකට වෙනවා. එතකොට එහෙමනම් අපි ඒ Tamanට ශරීරේ ඒ උණුසුම ප්‍රකට වෙන තැන් තියෙන. ඒ උණුසුම ප්‍රකට වෙන තැන් වෙත හිත හොඳට යොමු කරගෙන උණුසුම කියලා සාන්තව මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරමින් ඒ උණුසුම ලක්ෂණය හොඳට ප්‍රකට කරගෙන ශරීරේ පුරාම මේ උණුසුම තේජෝව පැතිරී යන ආකාරය දකිමින් යෝගියා හිත සමාධිගත කරන්න ඕනේ. ඒ උණුසුම් භාවයේ වැඩි වෙන්න විශාල දැවිල්ලක් වගේ අපිට දැනෙන්න පුළුවන් සමහරක් වෙලාවට. අන්න ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? මේ සීතල සුළඟක් ඉතර වැදීමේ සිසිල් බවක් තේරෙනවා නම් ඒ සිසිල් බවක් අරමුණු කරගෙන සීතලට මෙනෙහි කරනකොට අර උණුසුමෙන් ආපු බාධාවන් මගහැරිලා සම වෙන්න පුළුවන්. ඊළඟට පින්වතුනි අපි කතා කරනවා වායෝ ධාතුව. වායෝ ධාතුව ගත්තාම මේ වායෝ ධාතුවේ තිබෙනවා මොකක්ද? දරණ බව. මම කියවනේ දැන් අපි ගත්තොත් දැන් අපි මේ හිටගෙන ඉන්නකොට
වටේට මේ වායු තෙරපිලා දරා ගැනීම තේරෙනවනේ. අපි අතක් ඔසවනකොට මේ වායෝ ධාතුව කපාගෙන අත ඉහළට එනකොට අත වටේට මේ වායෝ ධාතුවේ තෙරපීම දරා ගැනීම තල්ලු කිරීම ප්‍රකට වෙනවා. අන්න බලන්න එතකොට මේ වායෝ ධාතුවේ තියෙන වායෝ ධාතුවේ තියෙන ලක්ෂණය තමයි ඔය කියන්නේ. එතකොට මේ වායෝ ධාතුවේ තියෙන මේ දරා ගැනීමේ ලක්ෂණය බලවත් වුණාම එතන අපි ඔන්න වායෝ ධාතු තේරුම් ගන්නවා. එතකොට මේ වායෝ ධාතුවේ දරා ගැනීමේ ලක්ෂණය තේරුම් ගත්තට පස්සේ අපි තේරුම් ගන්න තල්ලු කරන බව. එහෙමත් නැත්නම් සෙලවෙන බව. දැන් හිස මුදුනින් ඉඳලා හිත බලනකොට මේ ආස්වාස හුස්ම වල ඇතුළට යනවා මොකද කරන්නේ? මේ තල්ලු කරනකොට එහෙමද පිම්බෙන ගතියක් හැකිලෙන ගතියක්. එහෙමද සෙලවෙන ගතියක් තියෙනවනේ. අර බලන්න. එතකොට මේ සෙලවෙන ගතිය කියලා හෝ පිම්බෙන හැකිලෙන ගතිය කියලා හෝ තල්ලු කරන ගතිය කියලා හෝ Tamanට තේරෙන විදිහකට ඒ ලක්ෂණය මෙනෙහි කරන්න පුළුවන්. ඔය විදිහට දැන් අපි එකින් එකට ලක්ෂණ 12 හොඳට සාන්තව වඩමින් මේ යෝගාවචරයාට හිත පුරුදු වෙන්නට ඕනේ මේ පඨවි ධාතුවේහි පඨවි ලක්ෂණය අදාළ ලක්ෂණ 6න් බලවත්ව ප්‍රකට වෙන ලක්ෂණය. ආපෝ ධාතුර අදාළ ලක්ෂණයන්ගෙන් බලවත් වෙන ලක්ෂණය. තේජෝ ධාතුවට අදාළ ලක්ෂණයන්ගෙන් බලවත් ලක්ෂණය. වායෝ ධාතුවට අදාළ ලක්ෂණයන්ගෙන් බලවත් ලක්ෂණය කියන මේ ලක්ෂණ 4ක් තෝරගන්න. මේ ලක්ෂණ 4 තෝරගෙන ඉවර වෙලා මේ ලක්ෂණ 4 අපි හොඳට වඩන්න. එන්න බලවත්ව ඊටමත් පහසුවෙන් හිත සමාධිගත කරන්න පුළුවන් ප්‍රකට වන ඒ ලක්ෂණ 4 මෙනෙහි කරමින් හොඳට හිත පවත්වාගෙන ඒ ලක්ෂණ මෙනෙහි කරමිට පවත්වාගෙන යනකොට අන්න ඊට පස්සේ මේ භාවනා යෝගියාට පුළුවන් අර ධාතු මනසිකාර භාවනාවට හිත යොමු කරගන්න. ඒ ධාතු මනසිකාර භාවනාව කිව්වේ එතකොට දැන් අපි ඔන්න පඨවේ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ගැන මෙනෙහි කරනවා. එතකොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා අනුකූල මානසිකාරය පවත්වනවා. එතකොට දැන් අපි මෙතනදී පඨවි දැන් තමයි පඨවි කියලා කියනකොට පඨවි ධාතු කියලා කියන්න පුළුවන් හොඳයි. නමුත් එහෙම තමයි වෙන්නට ඕන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා මෙනෙහි කරත් සමහරක් යෝගින් සාර්ථක නොකද අපි අරමුණ තියෙන්නේ සම්මුති පඨවියක් දකින්න නෙමෙයි පරමාර්ථ පඨවිය දකින්න නිසා ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා මෙනෙහි කර වරදක් නැහැ. හැබැයි කෙනෙකුට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා මෙනෙහි කරනකොට අර ලක්ෂණයට වඩා සම්මුතියක් ප්‍රකට වෙනවා නම් ඒ වළක්වා ගැනීමට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලාම මෙනෙහි කිරීම බොහොම වැදගත් වෙනවා. එතකොට එහෙමනම් මෙන්න මෙතනදී අපි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා මෙනෙහි කරනකොට පඨවි ධාතු කියද්දී තමන්ට බලවත් වෙච්ච ලක්ෂණය තමයි පඨවි ධාතුවේම පෙරමුණු කරන්නේ. ආපෝ ධාතු කියද්දී අර ප්‍රකට කරගත්ත ලක්ෂණය තමයි අරමුණු කරගන්නේ. තේජෝ ධාතු කියද්දිත් එහෙමයි ප්‍රකට කරගත්ත තේජෝ ලක්ෂණය. වායෝ ධාතු කියද්දී ප්‍රකට කරගත්ත වායෝ ලක්ෂණය. එහෙනම් මේ ලක්ෂණ 4 හොඳට වැටහෙනකම් ප්‍රගුණ වෙනකම් අත ලක්ෂණ 4 ප්‍රකට වෙනකම් හොඳට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා මෙනෙහි කරනවා. මෙන්න මේ මෙනෙහි කිරීමේදී අනුපුබ්බතෝ අනුපූර්ව මානසිකාරය පවත්වන්න. ඒ කියන්නේ මොකද්ද? මේ ධාතු කර්මස්ථානය පුරුදු වෙන යෝගාවචරයා බුදුරජාණන් වහන්සේ දේශනාවට අනුකූලව ගුරුවරයෙක් ඇසුරු කරගෙන ඒ ගුරුවර උපදේශ පරිදි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන අනුපිළිවෙලින්මයි මෙනෙහි කරන්න ඕනේ. නැත්නම් ආපෝ, පඨවි, වායෝ, තේජෝ ආදී මේ ධාතු 4 මාරු කර මෙනෙහි කරන්න සුදුසු නැහැ. අන්න එක කියන අනුපිළිවෙලට මෙනෙහි කරන්න කියන්නේ ඒකයි. අනුපුබ්බතෝ. අන්න පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා මෙනෙහි කරන්න.
එතකොට දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මෙනෙහි කරනකොට කලින් කිව්වා වගේ පරමාර්ථය මතුවෙනවා නම් ධාතු කියලා මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. පරමාර්ථය හොඳට ප්‍රකට කරගන්න ඕන නම් පඨවි ධාතු ආපෝ ධාතු කියලා ඒ ධාතු කියන වචන එකතු කරලා මෙනෙහි කරන්න පුළුවන්. එසේ මෙනෙහි කරගෙන යනකොට නාති සීගතෝ වැඩි ඉක්මනින් යන්න එපා. වැඩි ඉක්මනක් එපා. මොකද වැඩි ඉක්මනින් යනකොට සමහරක් මේ ධාතු කොටස් වැටෙන්න පුළුවන්. ලක්ෂණ ප්‍රකට නොවෙන්න පුළුවන්. හිත වික්ෂිප්ත වෙන්නත් පුළුවන්. එතකොට හරියට අපේ අවධානය සමාධිය වැඩෙන්නේ නැහැ. දුබල වෙනවා. ඒක නිසා වේගෙන් කරන්න එපා. නාති සනිකතෝ ඊතා හිමින් කරන්නත් එපා. ඇයි? ඊතා හිමින් කරන මන්දගාමීව කරන මොකද වෙන්නේ? ඒ අතරතුර වෙනස් සිතිවිලි පහළ වෙනවා. වෙනත් දේවල් පහළ වෙලා මේ ධාතු හතර එකට පිඩුවීමේ, එකට කැටිවීමේ සම්භාවිතාවය අඩු වෙලා යනවා. ඒක නිසා අපි ඊතා හිමිමුත් හොඳ නැහැ. වික්කේප පටිබාහනතෝ බාහිර අරමුණු අනුව සිත පිට යෑම නතර කරගන්නට උන. අන්නක වැදගත් දෙයක්. කියන්නේ බාහිර අරමුණුත් එක්ක ගැටෙන ස්වභාවයක්. බාහිර අරමුණු එක්ක හිත දුවන ස්වභාවයක් හිතේ පවතිනවා නම් වහාම ඒවා අපි නවත්තාගෙන බාහිර අරමුණු වලට හිත යවන්නේ නැතුවම එක දිගට මේ ධාතු මනසිකාර භාවනාවෙහි යෙදෙන්නට ඕනේ. කියන්නේ ඒවා බොහොම වැදගත්. මොකද ඒ අනුපිළිවෙලින් භාවනා වඩනකොට තමයි මේ යෝග්‍යයට ප්‍රකට වෙන්නේ. ඒ වගේම පන්නත්ති සමතික්කමතෝ නාම ප්‍රඥාත්තිය ගැලවිලා යනකන් ඒවාගේ සිටින් නැතුව මම කියනවා සම්මුතිය තුල ඉන්න නැතුව ඒ පරමාර්ථ ලක්ෂණයම දකිමින් තමයි ඒ මෙනෙහි කරන්න ඕනේ. ඒක තියෙන පඤ්ඤාත්තිය යටපත් වෙනවා. ඒ වගේම අනුපත්තාන මුංචනතෝ අප්‍රකට සමහර ධාතු තියෙනවා නම් ඒවා මේ දැන් සමහරක් වෙලාවට දැන් අපි ගත්තොත් එහෙම හිත සාන්තව පිහිටාගෙන යනකොට ඇතැම් වෙලාවට සමහරක් මේ හිත බලවත් ගැඹුරට යනකොට සමහරක් කොටස් මගේ හැරෙන්න පුළුවන්. නමුත් මේ ඒ මගේ හැරුණා කියලා නතර වෙන්න එපා. නැවත තමන් කරන විදිහට කරගෙන යන්න. ඒකයි කියන්නේ. මොකද දැන් මේක නතර වැරදුනා නේද? ආපහු වලට යන්න ඕන. ඒ විදිහට විතර්ක හදාගන්න එපා කියන එකයි අපි එතන උගන්වන්නේ. ඊළඟට විශේෂයෙන්ම ලක්කනතෝ කියලා කියන්නේ අර පඨවි ධාතුවේ තමන් ප්‍රකට තද හෝ රළු ලක්ෂණය, ආපෝ ධාතුව වැగిරෙන හෝ පිඩු කර ලක්ෂණයක්, තේජෝ ධාතු උණුසුම හොස්සිය ලක්ෂණයක්, වායෝ ධාතු දරන ලක්ෂණයක් කියන මේ ලක්ෂණයන්ටම ප්‍රමුඛතාවයේ දීලා ඒ මානසිකාරය හොඳට වැඩි යුතුයි. එසේ මෙනෙහි කරමින් යනකොට අපි අනිවාර්යෙන්ම මේ භාවනා යෝගියාට අර බුදුරජාණන් වහන්සේ අධිචිත්ත සූත්‍රයේ තමයි නිමිත්ත සූත්‍රය කියනවා. අනුත්තර සීති භාව සූත්‍රය, බොජ්ජංග සූත්‍රය වැනි ඒ සූත්‍ර දේශනාවලින් උගන්වපු මාර්ග අනුව ඒ මානසිකාරය පවත්වා ගන්නට ඕනේ. ඒකේ තේරුම එහෙනම් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. දැන් වීර්ය අධික වුණොත් පහළවන සිට විසිරී යනවන උද්දච්චර බලපෑම. උද්දච්චර වැටෙනවා. ඒ වීර්ය මද වුණොත් කුසීත වෙනවා. ඒතර කුසීතකමද පෙළඹෙනවා. ඒක නිසා අපි ඒ භාවනා කරගෙන යනකොට යම් තැන්වලදී දුර්වලතා තමන්ට වැටහෙනවා නම් තමන්ට බාධා කරන සිතිවිලි පහළ වෙනවනේ ඒවා යටපත් කරගෙන ඉන්ද්‍රිය ධර්මයන් හොඳට සම මට්ටමේ තියාගෙන මේ භාවනාව වඩන්න ඕනේ. ඒකට දැන් ඉන්ද්‍රිය ධර්ම කියනකොට දැන් ධාතු කර්මස්ථානයේ වඩන පිළිවෙලක් තියෙනවනේ. ඒ පිළිවෙල පිළිගැනීමේ අවබෝධයේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය. එතකොට එහෙමනම් එය නිවැරදි ආකාරයෙන් සාන්තව උත්සාහයෙන් වඩාගෙන යනකොට ප්‍රතිඵල ලැබෙනවනේ. ඒ උත්සාහයෙන් කරගෙන යෑම වීර්ය ඉන්ද්‍රිය. ඒ ධාතු සතර පරිග්‍රහ කිරීමේ එළඹ සිටි සිහිය සති ඉන්ද්‍රිය. ඒ වගේ සතර මහා ධාතුන් අරමුණු කරගෙන ඒ භාවනා සිත සාන්තව ඒ තුලම සමාධිගත වී සිටීම සමාධි ඉන්ද්‍රිය. ඒ වගේ සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණ විනිවිදව දකිමින් ගැඹුරට බැස ගැනීම ප්‍රඥා ඉන්ද්‍රිය. අන්න බලන්න එතකොට මේ කියන ඉන්ද්‍රිය ධර්ම පහ සම මට්ටමේ තියාගෙන තමයි මේ ධාතු මනසිකාර භාවනාව අපි දියුණු කරන්නට ඕනේ. ඒ සම්බන්ධ බොහෝ විස්තර අපට ඔය විසුද්ධි මාර්ගය තව අටුවා ටීකාවල විස්තර තියෙනවා. ඒවා අපි ඉගෙනගෙන හරි ඒවා වටහාගෙන කටයුතු කරන්න ඕනේ.
එතකොට බොජ්ජංග 7 සම කරගනිමින් මේ මානසිකාර්ය කොහොමද කරන්න කියනවා නම් දැන් මේ සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණයන් එකින් එකට සිහිපත් කරමින් නැවත නැවත හොඳට පරිග්‍රහ කරමින් තිබෙන සතියට අපි කියන සති සම්පෝච්ඡංගය. ඒ වගේ සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණයන් එකින් එකක් ගානේ විනිවිදව දකිමින් ඒ විමසන සුළු ප්‍රඥාව තමයි ධම්මවිචේ සම්පෝච්ඡංගය. ඒ වගේ සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණ අරමුණු කරමින් යනකොට ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය ප්‍රකට වෙනවනේ. එතකොට මේ සතර මහා ධාතුන් හොඳට ප්‍රකට වෙනවා. එතකොට මේ සතර මහා ධාතුන් ප්‍රකට වෙනකොට වෙන සිතිවිලි වලට එන්ට නොදී හිත ආරක්ෂා කර ගැනීම. අන්න උනන්දුවෙන් ඒ අරමුණේ හිත පවත්වා ගැනීම තමයි විවිධ සම්බොජ්ජංගය. එතකොට දැන් මේ සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණයන් තුල සිත මනාව පිහිටනකොට පුදුමාකාර ප්‍රමෝදයක්, නිරාමිෂ ප්‍රීතියක් ඇති වෙනවා. ඒ තමයි ප්‍රීති සම්බොජ්ජංගය. ඒ වගේම සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණයන් මත මේ හොඳට සිත වැඩෙනකොට ඒ භාවනාවෙන් නැත්නම් භාවනා චිත්තචෛතසිකයන් සාන්තව සංසිඳනකොට අන්න පස්සද්ධි සම්බොජ්ජංගේ බලවත් වෙනවා. ඒ වගේ සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණ අරමුණු කරගෙන ඒ භාවනා වඩමින් යන මේ සිත තැම්පත් වෙන්න ඒ තැම්පත් බවට සමීප වෙන්න අන්න සමාධි සම්බොජ්ජංගේ ප්‍රකට වෙනවා. ඒ වගේ සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණයන් අරමුණු කරගෙන ඒ භාවනා සිත ද වේගින් ගියොත් අධිකවක විසිරෙන්න පටන් ගන්නවා. අර වගේ පසුබාණ්ඩ මේක හැමින් ගියොත් කුසීතකමට වැටෙනවනේ. අන්න ඒ දෙකටපත් වෙන්නේ නොදී ඒ උපදින ධර්මය සමාධිය මධ්‍යස්ථාකාරයෙන් දකිමින් සම කරමින් අර తත්‍ර මධ්‍යතතා ගුණය මතු කරගනිමින් උපේක්ෂා සම්බොජ්ජංගය වැඩෙන ආකාරයට අපි මේ ධාතු මනසිකාර භාවනාව කරන්න ඕනේ. අන්න එතකොට එහෙමනම් අපි අද ඉගෙන ගත්තා මේ ධාතු හතර කියන්නේ මොනවද? ඒ ධාතු හතරේ ලක්ෂණ මොනවද? ඒ ලක්ෂණ එකින් එකට වඩන්නේ කොහොමද? ඒ ලක්ෂණ 12 වඩලා ඒ ලක්ෂණයන්ගෙන් අපි තමන් ඉතාමත් ප්‍රකට වන ලක්ෂණ හතරක් තෝරාගෙන පඨවි ධාතු ආදි වශයෙන් අපි දසවිධ මනසිකාර කෞශල්‍යයට අනුව ඒ මනසිකාරයේ පුහුණු වෙනවා. එසේ පුහුණු වෙමින් යන ගමනේදී ඉන්ද්‍රිය ධර්ම 5 බොජ්ජංග ධර්ම 7 ඒ සම මට්ටමේ තබාගෙන මනසිකාරය යෙදෙනකොට තමයි පින්වතුනි අපට ඒ ධාතු මනසිකාර භාවනාවේදී වැඩෙන්න තියෙන ආලෝක ප්‍රභාව මතුවෙලා උපචාර සමාධි දක්වා හිත බලවත් වෙන්න පටන් ගන්න. ඉතින් එහෙමනම් අපි ඒ උපචාර සමාධියත් එක්ක වන සිද්ධාන්තේ ඉතින් එහාට අපි යා යුත්තේ කෙසේද කියන එක අපි නැවතත් ධර්ම දේශනාවකින් මුණ ගැහෙනවා. එතකොට අපි එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ අපට තාමත්ම පැහැදිලිව සත්ත්ව පුද්ගල සංඥාව යටපත් කරගෙන මේ නිර්වාණ මගට යන්න පුළුවන් රූපස්කන්ධය විනිවිදව දකින්න පුළුවන් මාර්ගය තමයි මේ ධාතු මනසිකාර භාවනාවෙන් පෙන්වා තිබෙන්නේ. එහෙමනම් මේ ධාතු මනසිකාර භාවනාව කියන දීර්ඝ ධර්ම දේශනා වැඩසටහනේ ආරම්භක දේශනාවට දැන් සාවධාන වෙලා මේ පින්වතුන් දැන් ධාතු මනසිකාර භාවනාව කොහොමද වඩන්නේ කියන අවබෝධය ඇති වුණා. එහෙමනම් ඒ අවබෝධය තුළින් අපි නැවත දේශනාවක මුණ ගැහෙනවා. ඒ භාවනාව වඩාගෙන යනකොට Tamanට ප්‍රතිඵල වශයෙන් ලැබෙන දැනෙන්නේ මොනවද කියන දේ ගැන අපි ඉදිරියේදී අනුශාසනා කරන්නට. එහෙමනම් අපි අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධාතු මනසිකාර භාවනාව සම්බන්ධයෙන් ධර්මානුශාසනාවට සාවධාන වෙමින් ජනිත කරගත් අප්‍රමාණ කුසල ස්කන්ධය පුණ්‍ය සම්භාරය මේ ධර්ම ශ්‍රවණය කළ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැමදෙනාටත් ඒ වගේ මේවා ඉදිරියේදී ලෝකයා අතට පත්වෙමින් ශ්‍රවණය කරන හැමදෙනාටත් වහවහාම මේ නිවැරදි පිරිසුදු ධර්මය යථාභූත ඥාන දර්ශනයෙන් අවබෝධ කරගන්නට සත්‍ය වශයෙන් වටහාගෙන ප්‍රායෝගික වශයෙන් යෙදিলা ඒ ධර්මය උකහා ගන්නට ප්‍රායෝගික දියුණු කර ගන්නට ධාතු මනසිකාර භාවනා පාදක කරගෙන ඒ රූප කර්මස්ථාන
වඩමින් ඒ රූප පරිග්‍රහ කරමින් රූප පරිච්ඡේද ඥානෙ දියුණු කරගනිමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනා වඩමින් ඉතා පහසුවෙන් ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න ලැබේවා කියලා මෛත්‍රියෙන් අපි සත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු මේ ගරුං චිරන් රක්ඛන්තු මං පරං. ධර්ම ශ්‍රවණාන් සංස බලයෙන් සිදු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු. සාදු 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 ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං අද දවසේත් අපිට ඉතාමත්ම කරුණු සහිත වැදගත් වෙන අපේ ජීවිතයට බොහෝ වැදගත් දේශනාවක් ඔබ වහන්සේ දේශනා කළා. අපි අද පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා ආරි ගමගේ මහත්මයාට අද දවසේ ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන ලෙසට දෛ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සියලුම කල්යාණ මිතුරන්ගෙන් අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් පවත්වනු ලබන අර්ථකථා සහිත වූ සතර සතිපට්ඨාන දේශනා මාලාවේ 21 වෙනි දේශනාව ලෙස ඉතා ගාම්භීර ධර්ම කාණ්ඩයක් වූ ධාතු මනසිකාරය පිළිබඳවයි අප මෙතෙක් කියලා ශ්‍රවණය කරන්නට යෙදුනේ. නිවැරදි බුද්ධ ධර්මයේ දේශනා කරමින් අප සියලු දෙනා මේ ඝෝර සසරින් එතර කරවීමට අපට විශාල අනුග්‍රහයක් ලබා දෙන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ගෞරවනීය ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ධර්ම කීර්ති ශ්‍රී ධර්ම කීර්ති ශ්‍රී කම්මඨානාචාර්ය අවසරයි ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද දිගන සුගතවන්ත ස්වාමීන් වහන්සේ අද දිනත් ඊතා වටිනා ධර්ම කරුණු රාශියක් අප වෙත තමත් සරලව තේරුම් ගත හැකි ආකාරයට පෙන්වා දෙනු ලැබුවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් ඊටමත් කැමැත්තෙන් කරගෙන යනු ලබන මෙම ශාසනික සේවය තව දුරටත් වඩාත් සාර්ථකව කරගෙන යාමට මේ පුණ්‍ය සත්‍ය හේතු වේවා. මේ සියලු කුසල් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය සහ චිර ජීවනය ලැබීමට හේතු වේවා. අවසානයේ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ප්‍රාර්ථනා කරන්නා වූ ආකාරයටම සත්‍තිස් බෝධිපාශික ධර්ම මුදුන්පත් වී චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ අවසාන උතුම් වූ නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේගේ ආදරණීය දෙමව්පියන් ගෞරවනීය උපාධ්‍යානන් වහන්සේලා ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාටද නිර්වාණ බෝධිය පිණිස මෙම කුසල් උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ත්‍රිපිටකයේ අවශ්‍ය මූලාශ්‍ර අප වෙත පෙන්වා දෙමින් මේ දේශන මාලාව මුල සිටම සාර්ථක කර ගැනීමට උපකාර කරනු ලබන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ සුගති විහාරී ස්වාමින් වහන්සේද ප්‍රාර්ථනා කරන්නා වූ ආකාරයටම නිර්වාණ වංශයේ සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම සතර සතිපට්ඨාන දේශනා මාලාව සාර්ථකව සංවිධානය කරනු ලබන තුසිත මහත්මයා ඒ වගේම ජයන්ත මහත්මයා ඇතුළු සියලුම කල්යාණ මිතුරන් සියලු දෙනාටත් ඔවුන්ගේ පවුලේ දෙමව්පියන් ඇතුළු සියලුම දෙනාටත් නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ පිණිස මේ සියලු කුසල්
උපනිශ්‍රය වේවා. අවසාන වශයෙන් මෙම දේශනා මාලාවට සහ සම්බන්ධව උදව් උපකාර කරන ඒ වගේම මේ දේශනා මාලාවට සහ සම්බන්ධ වෙන සියලුම දෙනාට සහ ඔවුන්ගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ අත් වේවා. අවසානයේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා පැමිණවා දාල නිර්වාණ නිවන් සම්පත්තිය කෙටිම කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයකින් අත්පත් කර ගැනීමට මේ සියලු කුසල කර්මය අකුසල සම්භාරය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙදෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. බොහොම පිං ආරිගම්ගේ මහත්මයා. ඔහමනම් අපි හෙට දවසෙත් සුපුරුදු වෙලාවට එකතු වෙන බලාපොරොත්තු වෙන යුතුව නැවත වරක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. අද දවසට නියමිත දහම් වැඩසටහන නිමා කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලුම දෙනාට. බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චිත්ත ප්‍රසාදයේ මුල් කරගෙන මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරගත් කුසලය පින්වත් සමදනාට අප්‍රමාණ වූ කුසල ගංගාවක් කුසල් සිත් පරම්පරාවක් තමයි මේ දේශනාව ශ්‍රවණය කරන කාල පරාසය තුළ මතුවුනේ. ඉතින් ඒ මතු කරගත්ත කුසල පරම්පරාවේ අගය කුසල පරම්පරාවේ ශක්තිය මෙපමණයි කියලා කිසිම කෙනෙකුට සිතින් සිතලවත් කියලවත් නිම කරන්න බැහැ. මොකද උපදින සෑම කුසල් සිතක් ගන්න කුසල් ජවනයක් ගන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩුණේ. ඒ වගේම පාරමිතා ගුණ වැඩුණේ. ඒක නිසා අපට මේ ධර්ම ශ්‍රවණමය කුසලය හුදෙක් මේ ලෞකික සැප සම්පත් සියල්ල අභිභවා ඉතා පහසුවෙන් ලෝකෝත්තර සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වීම දක්වා උපකාර වන කුසල ගංගාවක්. එහෙමනම් මේ දිනු කරගත් කුසල ගංගාව තුලින් ජනිත කරගත් පුණ්‍යලාභය තුලින් අපි සෑම දිනාටම මේ ඒකාන්තයෙන් ගෝර කටුක භයංකාර සංසාර ගමන ගෙවන් කරගෙන පැතු බෝධි වලින් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ පරම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සායනහන්ස අනේක පින්. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දේ තුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සුවපත් වේවා නිදුක් වේවා. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. නැවතත් අපි හෙට සුපුරුදු වේලාවටම හමු වන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.